හොඳයි අපි විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ මුණ ගැහෙනවා මේ COVID-19 ගැන කියවෙන කාලේ. මොකද COVID-19 කියන මාතෘකාව කොරෝනා කියන මාතෘකාව අපිට අලුත් මාතෘකාවක් බවට පත් වෙනවා. හැබැයි ඒ හරහා යම් කිසි ආකාරයක ජයග්‍රහණයක් ලැබමින් නේද මේ හොඳින් පාලනය කරගත් රටවල් අතරින් දෙවන ස්ථානයට ඇවිල්ලා ඒ සියල්ල අවසන් කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපිට පණිවිඩයක් ලැබුණාම අපි සතුටු වෙනවා. හැබැයි අවසානයේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා මේ COVID-19 හරහා අපි භයානක මට්ටමක තමයි ශ්‍රී ලංකාව පසු වෙන්නේ කියන කාරණාව. ඉතින් අපි මොන ආකාරයකටද ක්‍රියාත්මක වෙ යුත්තේ? අපි මොනවද කරන්න ඕනේ සහ මේ අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන දෙයක්. ඒ තමයි ප්‍රධානම කාරණාව. ඔබට මට අන්‍යෝන්‍ය වශයෙන් පැවරෙන වගකීමක් තියෙනවා. ඒ වගකීම වෙනුවෙන් ඔබට කරුණු කාරණා පැහැදිලි කරන්නට අපි සූදානම් නිරෝගී සුව විශේෂාංගය හරහා. ඒ වෙනුවෙන් අපි අද දවසේ සුදුසුම කෙනෙක් මැදිරියට කැඳවා ගන්නවා. මොකද එක්තරා ආකාරයක තනියම අපි කොහොමද මේ COVID-19 එක සටන් කරන්න කියලා මේ දත්ත සටහන් කරගන්න ඒ සියල්ල ඔබට ලෑස්ති කරලා දීලා ඒ වෙනුවෙන් ඔබ තනිව හැසිරිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරපු අපේ වෛද්‍යවරයෙක් අපි කැඳවා ගන්නේ හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොළඹ පශ්චාත් වෛද්‍ය පරිආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍යතුමා නායබන් සුපදෑසන. මම හිතන්නේ ඒ කාලේ අපි කියලා දීපු මේ අර chart එක දැන් ගොඩක් වැදගත් නේද ડોක්ටර්? තනියම අපිට මේ ගෙදර ඉඳන් ෆීල් කරගන්න පුළුවන් එක. හරි. දැන් COVID-19 ගැන අපි කතා කරනවා නම් වර්තමානයේ අපිට තියෙන ආරංචිත් එක්ක දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයම අපිට කියනවා අපි දැන් හොඳ තැනක නෙවෙයි ඉන්නේ කියලා. එතකොට අපි පෞද්ගලිකව සමාජ මාධ්‍ය හරහා අපි දකිනවා මේ රට අරින්න ඕනේ කියලා සමහරු කියනවා, රට වහන්න ඕනේ කියලා සමහරු කියනවා, රට වැහුවාම කවද්ද රට අරින්නේ කියලා අහනවා. මේ පවතින තත්ත්වය වර්තමාන තත්ත්වය ගැන අපිට කොතනින්ද කතාව පටන් ගන්න පුළුවන්? ඔව් දැන් ගිය අවුරුද්දේ දෙසැම්බර් ජනවාරි මාසේ චීනෙන් මේ නව කොරෝනා වෛරස් තත්ත්වය ඇති වුණාට පස්සේ ශ්‍රී ලංකාවට අපි දන්නවා පෙබරවාරි මාර්තු වෙනකොට පළමු රෝගීන් වාර්තා වෙනවා. එතන ඉඳලා ගත වෙච්ච මාස 9ක විතර කාල සීමාව ඇතුළත අපි දැන් අවස්ථා දෙකක් නැත්නම් එකිනෙකට වෙනස් විදිහේ ගැටුම් දෙකකට ඒ කියන්නේ එක පැත්තකින් අපි පළවෙනි වටේදී මේ රෝගී තත්ත්වය පාලනය කරගන්න සමත් තත්ත්වයක හිටියා. නමුත් දැන් අපි මේ අවස්ථාවේ අපි දකිනවා දිනපතාම රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය, ආසාදිතයන් හා ආශ්‍රිතයන් හමු වෙන ප්‍රමාණය අපිට සෞඛ්‍ය පද්ධතියේ තියෙන ධාරිතාව ඉක්මවා යන සීමාව දක්වා පැමිණ තියෙනවා. ඒ නිසා තමයි අපි මේ සමාජයේ ඇතුලේ මේ කියන කතාබහ නිර්මාණය වෙන්නේ. ඒකම දැන් මෙතෙන්දී අපි හිතන්නේ දැන් සාමාන්‍යයෙන් නව කොරෝනා වෛරසය නිසා ඇතිවන කොවිඩ් වල රෝග ලක්ෂණ මොනවද එකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන මූලික කරුණු මතෙන් අපි පහුගිය මාස 6-7 මුළුල්ලේම අඛණ්ඩවම කතා කළා. ඒ වගේම ඇති වෙන්න පුළුවන් දෙවෙනි වටේ රැල්ලක් ගැන විශේෂයෙන් විද්‍යාඥයන් කරපු අනතුරු ඇඟවීම් ගැන අපි කතා කළා. ඒ වගේම අපි දැන් අත්දකිනවා බොහෝ අවස්ථාවලදී විමසන ප්‍රශ්නයක් තමයි දැන් මේ දවස්වල මිය යන රෝගීන් ගත්තම අවසාන දවස් 5 ඇතුළත රෝගීන් 25ක් විතර මිය ගියා. ඒ රෝගීන් අතරින් 75%ක් 80%ක්ම නිවෙස්වලදීම මිය ගිහපු රෝගීන් නැත්නම් රෝහල් ගත වන විටම මිය ගොස් සිටි අය. ඒ අය අතරේ වැඩිහිටියන් වගේම තරුණ කණ්ඩායම් හිටියා. මේකත් එක්ක මම හිතන්නේ නව කොරෝනා වෛරසය නිසා තියෙන COVID-19 රෝගී තත්ත්වයේ නියම නැත්නම් කියන සැබෑ ප්‍රහාරාත්මක ස්වරූපය තමයි අපි දැන් අත්දකින්නේ. ඒ නිසා මම හිතන්නේ මෙතෙන්දී ඉතාමත්ම වැදගත් වෙනවා මේකේ තියෙන වෙනස් වීම. දැන් අපි දන්නවා ඩෙන්ගු වෛරසය ගත්තත් දැන් අවුරුදු 20ක් විතර ගිහලා අපිට ස්ථිර ඖෂධයක් තාම හොයාගන්න අසමත් වෙලා තියෙනවා. ඒඩ්ස් වෛරසයට පාලනයක් කරන්න පුළුවන් ඖෂධයක් හොයාගන්න අවුරුදු 20කට ආසන්න කාලයක් ගත වුණා. ඒ නිසා අපි දැන් තාමත් අවුරුද්දකටත් අඩු වයසක් තියෙන නව කොරෝනා වෛරසය ගැන, ඒකේ හැසිරීම ගැන, ඒකේ ප්‍රභේද ගැන, ඒකේ තියෙන රෝග ලක්ෂණ ගැන අපිට පූර්ව නිගමන උපකල්පන කරන්න අමාරුයි. අපි හිතන්න ඕන හොඳම දේ තමයි සිදු වෙන්න පුළුවන් වැඩිම නරකට වැඩිම අවදානමට අපි හැමතිස්සෙම සූදානම් වෙන්න ඕන. දැන් මේ වෛරසය ටිකක් වෙනස් මේ පාර කියලා කට්ටිය කතා වෙනවා. ඒක ඇත්තක් තියනවද? දැන් මම දුටුවා දැන් ශ්‍රී ජාතනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂක කණ්ඩායම කරපු වාර්තාවට අනුව කලින් වතාවේදී අපේ රටේ රෝගීන්ගෙන් හම්බෙච්ච වෛරසයේ හැසිරීමට වඩා මෙවර වෛරසයේ හැසිරීම වෙනස් බව, ඒකේ ප්‍රහාරාත්මක භාවය, ඒක නිසා ආසාදිතයන් හම් වෙන්න පුළුවන් ප්‍රමාණය, ඒ වගේම ආශ්‍රිතයන් හම් වෙන ප්‍රමාණය වැඩි කියන එකත්, ඒ වගේම මම දුටුවා දැන්
අපි කලින් කිව්වේ මීටර එක පරතරයක් තියාගන්න කියලා. හැබැයි මේ වෛරසය මීටර එකකට වඩා වැඩි දුරකට ව්‍යාප්ත වෙන්න පුළුවන් ආසාදිත පුද්ගලකින් කියන එකත් සොයාගෙන තියෙනවා. ඒකයි අර මම කිව්වේ හැමතිස්සෙම මේ වෛරසය අලුත් දෙයක් නිසා අද හොයාගන්න කරුණු හිත වෙනකොට වෙනස් වෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ වෙනස් වෙනවා. අපි දන්නවා දැන් මේ දවස්වල රෝගීන් වැඩි ප්‍රමාණයක් නිවෙස්වල මීයන්වට අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඒගොල්ලන්ට රෝග ලක්ෂණ තිබුණ නැද්ද? කල්ැතු රෝහල්ගත වෙන්න පුළුවන්කමක් තිබුණ නැද්ද කියන දේ. නමුත් අපි අත්දකින්න දේ තමයි මියගිය රෝගීන්ගේ නිකුත් වෙච්ච වාර්තා අනුව දකින්න දේ තමයි බොහෝ විට වුන් හදිස්සිය ඇතිවෙච්ච රෝගී උත්සන්න වීම නිසා තමයි මියගින් තියෙන්නේ. ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් හෘදයාබාධ හෝ ඔවුන් ඒ වන විට අත්දැකීමින් තිබිච්ච කායික රෝගවල සංකූලතා. ඒ කියන්නේ දියවැඩියාව, පිළිකා රෝග, වගඩ රෝග හෝ සමහරට මීට කලින් ඔහුට යම් කායික රෝගාබාධයක් තියෙන්නේ නැති. ඒක අපි අඳුනාගෙන නැති මට්ටමක පවතින්නේ නැති. ඉතින් දැන් මේ වෛරසය, නව කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඒ කියන්නේ ඉමුනි සිස්ටම් එකට බලපාන වෛරසයක් නිසා අපි කොයිතරම් දුරට වෛරසයත් එක්ක සටන් කරනවද කියන කරුණ අනුව තමයි අපිට රෝගියට දරා ගැනීම හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තමයි එක කණ්ඩායමක් ඉන්නවා 75%ක් 80%ක්ම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. රෝගය වැළඳෙන්න පුළුවන් ආසාදිතයෙක් බවට පත් වෙන හැබැයි රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයේදී වෛරසය සමග සටන් කිරීමේ හැකියාව අපිට නැත්නම්, එහෙම නැත්නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය අඩාල වෙලා තියෙනවා, දුර්වලලා තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක වෛරසයට පුළුවන් අපිට එරෙහිව තමාගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. මූලික වශයෙන් අපි කලින් කතා කරා නව කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිත බලපාන වෛරසයක්. ඒ නිසා තමයි මියන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයකට නියුමෝනියා රෝග ලක්ෂණ ඉස්මතු වෙන්නේ. හැබැයි අපි විදේශ රටවල්ලත් ලංකාවේ දැන් අත්දකින තත්ත්වය තමයි ඊට අමතරව හෘදයාබාධ නිසා රුධිර සංසන්න පද්ධතිය ආශ්‍රිත ගැටලු, ඒ වගේම ආඝාතයේ නැත්නම් අංශභාගයේ වෙන ගැටලු, රුධිරේ මේ කියන අපි සාන්ද්‍රණීය සම්බන්ධ ගැටලු, වකුගඩු අකුණා රෝග, ඒ වගේම අපි කියන පොදුවේ ගත්තොත් මල්ටි ඕගන් ෆෙයිලියර් නැත්නම් සමස්ත අවයව පද්ධතිය අක්‍රිය කිරීම දක්වාම මේ වෛරසයට පහර දෙන්නට ක්‍රියා කරන්න පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙලා තියෙන ප්‍රමාණය අනුව. ඒ නිසා මම හිතන්නේ සමා වෙන්න මේ දැන් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි ඇත්තටම ඔය කිව්ව තත්ත්වය අත්දකිනවා. ගෙවල් වල තමයි නැති වෙලා ඉන්නේ. සහ ඔය ජීවිත නැති වෙච්ච අය ගැන බලනකොට ඒ හැමෝම හෘද රෝග නැත්තම් එක්කෙනෙක් අඩුපාඩු සහිත අඩු වයසක කෙනෙක් නැත්තම් වැඩිහිටි වයසල මේකේ විශේෂත්වයක් වෛද්‍යතුමා දකින්නවද මේ පිළිබඳව? ඔව් දැන් ඒක තමයි මම දැන් සඳහන් කළේ අර සංකූලතා තියෙන මීට පෙර ඇති වෙච්ච කායික රෝගාබාධ වලට ගොදුරු වෙච්ච පුද්ගලයන් ගත්තම විශේෂයෙන්ම දියවැඩියා රෝගී කෙනෙක් වෙන්න පුළුවන්, පිළිකා රෝගීෙක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඉතා අඩාල මට්ටමක පවතින. ඒතර එවැනි පුද්ගලයෙකුගේ ශරීරය තුළට නව කොරෝනා වෛරසය ඇතුළත් වුණාට පස්සේ එම වෛරසයට පුළුවන්කම තිබෙනවා අර සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩි වේගයකින් ඒ පුද්ගලයාගේ අවයව පද්ධති වලට හානි කරන්නට, ඒ වගේම හදිස්සිය ඇති වෙන හෘදයාබාධ තත්ත්වයන් දක්වා ඇති කරන්නට. මේකට එක හේතුවක් වෙන්න පුළුවන් වෛරසය නිසා ඒ රෝගියාගේ හෘදයේ මාංශ පේශි වලට බලපෑමක් ඇති වෙලා ඒ හේතුව නිසා හෘදයාබාධ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේවා තාමත් දැන් අපි අර මං කිව්වාගේ ආරම්භක අවධියේ තියෙන නිසා මේවා සම්බන්ධ බොහෝ පරීක්ෂණ ඉදිරියට සිදු වෙන්න ඕන. ඉතින් මේ රෝගිය සම්බන්ධව නිසි අවබෝධයක් ලබා ගන්න සමහර තව මාස 6ක් අවුරුද්දක් විතර කාලයක් ගත වෙයි. හැබැයි ඒ කාලය ඇතුළත අපිට ලොකු වගකීමක් තියෙනවා මේකෙන් ආරක්ෂා වෙලා නොනැසී ජීවත් වීමේ අභියෝගය දැන් තියෙනවා. දැන් මේ සමාජයේ එදිනෙදා වැඩ කටයුතු බලනකොට දැන් රට අරිනවනේ අපිට බස් කෝච්චි වල එන්න වෙලා තියෙනවා සමහර අයට. දැන් අපිට ගෙවල් වල බඩු නැහැ, කන්න නැහැ කියලා අපි සුපිරි වෙළඳසැල් වලට යනවා, කෑම බීම ගන්නවා. මේ තත්ත්වයයි අපි හැසිරිය යුතු ආකාරයයි පිළිබඳව යම්කිසි ආකාරයක පණිවිඩයක් අපි සමාජයට දෙන්න පුළුවන්ද? ඔව්. දැන් මේ වෛරසය ඇති වෙලා අපි දන්නවා දැන් සාමාන්‍ය වෛරසය පාලනය කරන් ඕනම රෝගී තත්ත්වයක් වෛරසයක් වෙන්න පුළුවන්. රෝගියා පාලනය කරන් තියෙනකොට අපි කියන දැන් ඒක දැන් ජයග්‍රහණී ස්වරූපයේ තියෙනකොට අපිට විශේෂයෙන් ඒ ගැන කතා කරන්නට, කළමනාකරණය කරගන්නට එම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට අපි දන්නවා නායකත්වයක් අවශ්‍ය වෙන්නේ යම් පරාජයක්, අර්බුදයක්, අපි කියනවා හදිසි තත්ත්වයක් නැත්නම් යම්කිසි විදියකින් අවගමනයක් සිදු වෙන අවස්ථාවකදී තමයි නායකත්වයක් අවශ්‍ය වෙන්නේ. මොකද පරාජයට තමයි නියම නායකත්වයක් හැමතිස්සෙම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. නමුත් ජයග්‍රහණයකදී අපි දන්නවා කොහොමද ජයග්‍රහණ ලබනවා නම් ජයග්‍රහණය භුක්ති විඳින්න අයිතිවාසිකම් කියන ගොඩක් කට්ටිය ඉන්න. නමුත් පරාජයක් ආවට පස්සේ ඒක සම්බන්ධ විවිධ මතකැටුම් නිර්මාණය වෙනවා. ඒතර අපිට ප්‍රශ්නේ තියෙනවා කවුද මේකේ නායකත්වය ගන්න ඕනේ? දැන් මේ නව කොරෝනා වෛරසයත් එක්ක ආසාදිතයන් වැඩි වෙනවා, ආශ්‍රිතයන් වැඩි වෙනවා, මරණ සංඛ්‍යාව සාපේක්ෂව වැඩි වෙනකොට අපිට මේ කවුද මේකේ නායකත්වය ගන්න ඕන කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒක තනි පුද්ගලයෙකුටද නැත්නම් කණ්ඩායමකටද කියන එක දැන් අර ඔබ කිව්වා වගේ
අපි දන්නවා දැන් පොදු ප්‍රවාහන සේවා විවෘතව තියෙද්දි අදටත් කොළඹ නගරය ගත්තොත් බස් රථ තුල අධික තදබදයක් තියෙනවා. දුම්රිය සේවා සහ බස් රථවල අර තියෙන ප්‍රමිතිය නැත්නම් අපි කියන කොරෝනා සම්බන්ධව අපි ඇති කරපු ඒ අදාළ ගැසට් පත්‍රවල තියෙන නියමයන් අනුගමනය වෙන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලි. මොකද දැන් බස් රථයේ තෙරපිලා දුම්රිය තෙරපිලා අධික තදබදයක් සමග පැමිණෙන පුද්ගලයන්ට අපි කියනවා නම් මීටරේ පරතරේ මීටරේ දෙක පරතරින් ඉන්න කියන එක මම හිතන්නේ ඒක ප්‍රායෝගික කරුණක් නෙමෙයි. ඒක එතෙන්දිම විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ නායකත්වය සමාජයේ විසින් ගන්න හැම කෙනෙකුටම වගකීමක් තියෙන මේ අවස්ථාවේ පුරවැසියන් විදියට අපි කොහොමද රෝගේ ආසාදිතෙක් බවට පත් වෙන්නේ නැතුව ඉන්න ඕනද? අපි දන්නවා දැන් ඩෙන්ගු රෝගය ගත්තට පස්සේ මුල් කාලේදී හැමෝම චෝදනා කළා මේක සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක්, සෞඛ්‍ය තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියලා. නමුත් කාලයක් යනකොට සමාජයේ තේරුම් ගන්නවා ඩෙන්ගු කියන්නේ වෛරසයක් බව ඇත්ත. ඒක වෛද්‍ය විද්‍යාවට අදාළ රෝග ලක්ෂණ නැති කරන රෝගයක් බව ඇත්ත. හැබැයි ඩෙන්ගු මර්ධනය කරන්න නම් බහුවාංශික වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. කියන්නේ එක පැත්තකින් සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශ, ග්‍රාම නිලධාරී කොට්ටාස, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සමෘද්ධික මේ වගේ එකතු ප්‍රජා පොලිසිය ඇතුළු මේ වගේ සියලු දෙනාම එකතු වෙලා තමයි අවසානයේ ඩෙන්ගු රෝගී තත්ත්වය අපිට මට්ටමකට පාලනය කරගන්න පුළුවන් මට්ටමක් එන්නේ. ඒ වගේ දැන් නව කොරෝනා වෛරසයත් මේ පැතිරෙන අවස්ථාවේදී සෞඛ්‍ය අංශයට පුළුවන්කමක් තියෙනවා රෝගය සම්බන්ධ දැනුවත් කිරීම, රෝගීන්ට ආසාදිතයන් පරීක්ෂණ කිරීම හා ප්‍රතිකාර කිරීම. හැබැයි සමාජය තුළ රෝගී තියෙන අවස්ථා අපි දන්නවා දැන් ඔය වචනේ අමතක කරාට පස්සේ සමාජගත වීම කියන වචනේ සම්බන්ධ විවිධ විවාද තියෙනවා. අපි ඒ විවාදය අමතක කරලා රෝගයේ සමාජය තුළ තියෙන නිසා ඒතර මේ සමාජයේ තියෙන සියලු කණ්ඩායම් වලට අපි කියනවා මේක සමාජ සවිබල ගැනීම නැත්නම් කමියුනිටි එක එම්පවර්මන්ට් කරලා කමියුනිටි එක සම්බන්ධව තියෙන behavior change ඒ කියන්නේ මේ තියෙන සමාජීය චර්යා රටාවන් වෙනස් කිරීම අපිට ඉතාමත්ම වැදගත් වෙන මේ වෙලාවේ. ඒ නිසා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් බව ඇත්ත. නමුත් සමස්ත සමාජයේම සියලුම අංශ ඒකාබද්ධ වැඩසටහනක් අපිට මේ අවස්ථාවේ අවශ්‍ය වෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය පාලනය කරගන්න. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැහැදිලිවම කියනවා ඊටාම වැදගත් පළවෙනි දේ තමයි දැන් තාම ස්ථිර ඖෂධයක් සොයාගෙන නැති නිසා ඒකත් වැදගත් වෙනවා. මොකද අපි දන්නවා දැන් ඖෂධ ගණනාවක් එන්නත් ගණනාවක් ලෝකේ රටවල් වල නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ ඖෂධ නිෂ්පාදන යාන්ත්‍රණයේදී පොදුවේ මහ ජනතාවට භාවිතා කරන්න පුළුවන් අවසාන අධියර දක්වා පැමිණීම යම් පියවර අනුව සිද්ධ වෙන්නේ. ඒකේ ඖෂධ කීපයක් අවසාන අධිරයට පැමිණ තිබෙනවා. ඒ ඖෂධ දැන්ට සමහර රටවල් වල භාවිතා වෙනවා. ඒතර ගෝලීය වශයෙන් තවමත් ස්ථිර ඖෂධයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථිර තනි ඖෂධයක් නිශ්චය කළ නැති නිසා ඕන් කියන දේ තමයි පළවෙනි වැදගත්ම දේ තමයි අපි රටක් ඇතුලේ ආසාදිතයන් නැත්නම් ආශ්‍රිතයන් අතර රෝගයේ පැතිර යන එක අපි පාලනය කරන්න ඕන. ඒක තමයි පළවෙනි හා වැදගත්ම කරුණ. දෙවෙනි කරුණ හඳුන්වා දෙනවා මේ අපි අත්දකින්න තත්ත්වය ඒ රටේ ඉන්නවනම් රෝගයට ගොදුරු වෙලා මිය යන්න පුළුවන් රෝගීන් ඔවුන් කල්තිය අඳුනා ගන්න ඕන. ඒ කියන්නේ vulnerable community එක අපි කල්තිය අඳුනා ගන්න ඕන. අපි නිතරම දැනුවත් කරන්නේ අර මුලදීම කිව්වා වගේ දියවැඩියා අදිරුදුර පීඩනය පිළිකා රෝග වගේම වයස්ගත කණ්ඩායම් අපි හඳුනා ගන්න ඕන. ඒතර ඔවුන්ට ආසාදිතයන්ගෙන් ආශ්‍රිතයන්ගෙන් රෝගය බෝ වෙන එක අපි සම්පූර්ණයෙන් නතර කරගන්න බැරි වුණත් අවම මට්ටමකට අපි සීමා කරගන්න ඕන. ඊළඟ කරුණ තමයි අර මම කලින් කිව්ව විදිහටම සමාජයක් විදියට සියලු කණ්ඩායම් ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. ඊපස්සේ අපි හඳුනා ගන්නා සැකසහිත පුද්ගලයන් ආසාදිතයන් ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ සිද්ධ කරන්න ඕන. ඔවුන් වෙන් කරන්න ඕන. රෝග ලක්ෂණ තියෙනවා උන්ට ප්‍රතිකාර කරන්න ඕන. නිරෝධාන යාන්ත්‍රණය කරන්න ඕන. ආශ්‍රිතයන් නැත්නම් ඒ ඔවුන් සමග ඇසුරු කරපු කණ්ඩායම් අපි හඹා ගිහිල්ලා වුණ සොයා ගැනීමේ කටයුතු සිදු කරන්න ඕන. මෙන්න මේ කියන පියවර 4 ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දෙන. මොකද හේතුව රටකින් රටකට මේ රෝගය පාලනය කරන ක්‍රමය වෙනස් වෙනවා. ඒ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉතාලිය හෝ ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය අනුගමනය කරන ක්‍රමය ආසියාතික රටකට නොගැලපෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ජන ජීවිතය, ඔවුන්ගේ තියෙන ප්‍රවාහන සේවාවල තියෙන පහසුකම්, ඒ රටේ මිනිසුන්ගේ ආකල්ප, අධ්‍යාපන මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ගේ රැකියා ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නවා යුරෝපා රටවල් ගත්තම ඔවුන්ට ඉතා පහසුවෙන් නිවසේ ඉඳලා වැඩි රාජකාරී ප්‍රමාණයක් කරන්න පුළුවන්. මොකද වැඩි වශයෙන් ඔවුන්ගේ රටේ පද්ධති සිස්ටම් නිර්මාණය වෙලා තියෙනවා අන්තර්ජාල ක්‍රමය හරහා පාරිභෝගිකයන්ට ඒ ගනුදෙනුකරුවන්ට නිවසේ ඉඳලාම ආයතනවල සේවා ලබා ගන්න. හැබැයි මේ ක්‍රමය ආසියාතික රටවල් වලදී අපි දන්නවා ඉතර ප්‍රායෝගික වෙන්නේ නැහැ. බොහෝ විට අපේ රටේ තාමත් ගනුදෙනු සිදු වෙන්නේ ලිපි ගනුදෙනු. කියන්නේ කඩදාසි කොළවල වෙන ගනුදෙනු තමයි වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් යටතේ අපිට 100% අර
මේ work from home නැත්නම් අපි නිවසේ ඉඳලා රාජකාරී කිරීම කටයුත්ත ගැන යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපිට අපේ රටට ගැළපෙන ක්‍රමයක් උපක්‍රමශීලී ක්‍රමයක් භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. ඒක තමයි ලෝක සෞඛ්‍ය කියන්නේ අහවල් රටකට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා ස්ථීර රාමුවක් ෆ්‍රේම් එකක් අපිට හදලා දෙන්න බෑ. නමුත් තම තමන්ගේ රටවල් වල තියෙන අත්දැකීම් අනුව අතීත අත්දැකීම් අනුව තමන්ගේ රටේ තියෙන සෞඛ්‍ය සේවාවේ අනිත් රටවල් අනිත් සේවාවල තියෙන ධාරිතාවය අනුව ඒ කැපැසිටි එක අනුව රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය ඒ කලාප අනුව අපේ රටේ උචිත ක්‍රමවේදයක් අපි නිර්මාණය කරගන්න ඕන. ඒ නිසා තමයි අර මං කියාගෙන ආවෙත් ඉතාලිය විවෘත කළ තියෙන්න පුළුවන්. සමහර ඉතාලිය වහනකොට අපි වහන්න ඕන කියන එක හෝ ඉතාලිය විවෘත නිසා අපි අරින්න ඕන කියන සංකල්පවල හිර වෙන්නේ නැතුව අපේ රටට මේ අවස්ථාවේ ගැළපෙන ක්‍රමවේදයන් මොනවද කියන එක සම්බන්ධව සමාජය ඇතුලේ අපි තීරණයක් ගන්න ඕන. ඔබ ඒ වගේම කතා කරගෙන ආවම දැන් සුපිරි වෙළඳසැල් සම්බන්ධව මම ඒකත් මේ අවස්ථාවේ කතා කරන්න ඕන. දැන් අපි දැන් මේ දැනුවත් කිරීම වැඩසටහන වල නිතර අපි කතා බහ කරන්නේ අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියපු විදිහටම ආශ්‍රිතයන් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීම අපි වළක්වා ගන්න තමයි මේ කතා බහ මේ සමාජ දැනුවත් කිරීම කරන්නේ. එතෙන්දී අපි ඉන්න කණ්ඩායම් කියන්නේ රාජකාරී කරන කණ්ඩායම් තරුණ කණ්ඩායම් අපි දැන් නිවසෙන් බැහැරව යනවා. ඒතර ඔවුන් නැවත නිවසට එනවා. ඒතර නිවසට එන හැම වෙලාවකම ඔබේ නිවස ඇතුලේ ඉන්න කුඩා දරුවන් සහ විශේෂයෙන්ම වැඩිහිටියන් යම් අනුතරක අවදානමකට පත් වෙන බව අපි අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන. වැඩසටහන මුලදී මම කිව්වා වගේ අපිට රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. අපිට කිසිදු රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. හැබැයි අපෙන් රෝගය වැළඳිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝගය අපේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට හෝ වෙනත් රෝගාබාධ තියෙන කණ්ඩායම් වලට රෝගය ආසාදනය වෙන්න පුළුවන්. ආසාදනය වෙනවා. ඒක පැහැදිලිවම බලපාන්නේ අර කියන ප්‍රතිශක්තිය අඩු අයට. ඔව් දැන් වැඩිහිටියන් ගත්තම සාපේක්ෂව අපි දන්නවා සැලකිය යුතු ප්‍රමාණයක් ගත්තා විවිධ කායික රෝගාබාධ තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක අපි දන්නවා බෝ නොවන රෝග යම් විදියකට වසංගත රෝගී තත්ත්වයක් වගේ පවතින අවස්ථාවක් තියෙන නිසා බෝනෝන රෝගවලට ගොදුරු වෙච්ච තරුණ කණ්ඩායම් සහ වැඩිහිටි ප්‍රමාණය සාපේක්ෂව වැඩි නිසා අපි අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතු වෙනවා. අපි නිවසේ ඉන්න වැඩිහිටියන් ආරක්ෂා කරගැනීමේ වගකීමක් පවතිනවා. අනිත් වැදගත්ම දේ තමයි අපි නිවසෙන් බැහැරව යා යුත්තේ ඊටාම අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ අපේ තියෙන රාජකාරී කටයුත්තකට පමණයි. ඔබ සුපිරි වෙළඳසැල් ගැන කිව්වම මට මතක් වුණා. දැන් පහුගිය දවස්වල අපි දන්නවා දැන් කොළඹ නගරය ලොක්ඩවුන් කරයි කියන එක නිසා හෝ රට පුරා ඇඳිරි නීතිය පනවයි කියන කරුණ මත බොහෝ කණ්ඩායම් සුපිරි වෙළඳසැල් වල විශාල පෝලින් තිබුණා. සමහර අවස්ථාවලදී මම හිතන්නේ මාස 2-3කට සරිලන ආහාර බඩු අරගෙන ගියා. මමත් ප්‍රායෝගිකව දැක්ක. එහෙම අරන් ගියා. හැබැයි එහෙම අරගෙන ගියා කියලා අපි දකින්නේ නැහැ සුපිරි වෙළඳසැල් වල හෝ කඩවල් වල හෝ මේ හවසට මේ නිකරුණේ නැත්තම් මේ සමාජය ඇතුලේ මහා මාර්ගවල ගැවසෙන කණ්ඩායම් වල අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේක අගනගරයේ වගේම අගනගරයෙන් පිට ගියාට පස්සේ ප්‍රධාන නගරවලත් බොහෝ මාර්ගවල අධික වාහන තදබදයක් තියෙනවා. දැන් පහුගිය කාලේ නම් අපිට කල්පනා කරන්න පුළුවන් පෞද්ගලික උපකාරක පන්ති නිසා යම් වාහන තදබදයක් තිබුණාද කියන එක. නමුත් දැන් ඒ පෞද්ගලික උපකාරක පන්ති නැහැ. ඊපස්සේ අමතර පන්ති හෝ නැතේ සම්බන්ධ ක්‍රියාකාරකම් වෙන්නෙත් නැහැ. හැබැයි අදටත් අපි දකිනවා විශේෂයෙන්ම හවස්වරු වල විශාල තදබදයක් හැම නගරයකම වගේ තියෙනවා. වැඩärලා යන ගමන් ඔහේ මොන හරි අරන් යන්න කියලා. ත්‍රිරෝද රථවල මම තාම දැන් 5 දෙනා 6 දෙනා යනවා. මෝට යතුරු පැදි වල 3-4 දෙනා පවුල් වල කට්ටිය යනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් හා වැඩිහිටියන් සමාජය ඇතුළේ ඉනවා. ඒ නිසා අර දැන් සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා මාස 2-3කට බඩු එක්රැස් කරගත්තත් තාමත් කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා මම දකිනවා හැමදාම විලඳ පොල් වලට ඇවිල්ලා මේ අර පොදුවේ මහජනතාවගේ අවශ්‍ය ස්ථානවල සංසරණය වන ප්‍රමාණය ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකේ භයානක ප්‍රතිඵල තමයි ඔබ නිවසට අපි එම ස්ථානයේ රෝග ලක්ෂණ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒක රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙළඳසැල ඇතුලේ පොදු ප්‍රවාහන ස්ථානවල පොදු ස්ථානවල රෝගයේ තියෙන ආසාදිතයන් ඉන්න පුළුවන්. දැන් අපි ගත්තම කොළඹ නගරයේ ඇතුලේ විශේෂයෙන් දැන් බොරැල්ල කලාපයේ ආශ්‍රිතව කරපු PCR පරීක්ෂණ අනුව මා දුටුවා 90%කට වැඩි ප්‍රමාණයක් කරපු සාම්පල වලින් 90%කට වැඩි ප්‍රමාණයක් PCR පොසිටිව් නැත්නම් රෝගය ස්ථිර වශයෙන් ආසාදිත වෙච්ච බව තහවුරු වෙලා තියෙනවා. අපි මතක තියාගන්න ඕන දේ තමයි අපි මේ හැම අවස්ථාවකම තෝරාගත් ස්ථානවල සැකසහිත ස්ථානවල තමයි PCR පරීක්ෂණය සිදු කරන්නේ. ඒතර PCR පරීක්ෂණය සිදු නොකරපු ස්ථාන තව ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒ ස්ථානවලත් ආසාදිතයන් ඉන්නවා. ඒ වගේම තමයි අපි දන්නවා ලංකාවේ දිස්ත්‍රික්ක 25ම මේ වෙනකොට ආසාදිතයන් වාර්තා වෙනවා. ඒතර මේක දැන් කොළඹට පමණක් සීමා වෙලා බස්නාහිර විතරක් නෙමෙයි නව කොරෝනා වෛරසය හැසිරෙන්නේ හා පැතිරෙන්නේ
මොකද මේ රෝගී තත්ත්වය බස්නාහිර පළාත්වල ඉඳලා ආසාදිතයන් හා ආශ්‍රිතයන් හරහා ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම පැතිරලා තියෙනවා. ඒතර අපි ඉදිරියේ ඉන්න පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක් වෙන්නට වැඩි අවස්ථාවක් අවදානමක් තියෙන බව අපි අනිවාර්යයෙන් මතක තබා ගන්න ඕන. ඒ නිසා අපි ඒ සැලකිල්ල අනිවාර්යයෙන්ම යොමු කළ යුතුනේ. එහෙම නැත්නම් වෙන්නේ අපේ නිවස ඇතුළට මේ ගැටලුව එනකන් අපිට විවිධ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ආසාදනයේ ලක් වුණාට පස්සේ ඕ ආශ්‍රිතයෙක් වුණොත් අපි දන්නවා දැන් මේ වෙන විට අපේ රෝහල් පද්ධතියේ හා නිරෝධායන කඳුරුවල තියෙන ධාරිතාව නව කොරෝනා වෛරසයට ගොදුරු වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාව ඉක්මවා තියෙන නිසා රෝගීන් නොවන නමුත් අඩු රෝග ලක්ෂණ තියෙන හෝ නිරෝධායන කණ්ඩායම් වලට අපි උපදෙස් දීලා තියෙන නිවස ඇතුලේ නිරෝධායන විය යුතුයි. ඒක නිවස ඇතුලේ නිරෝධායන වෙන්න කිව්වට පස්සේ සෞඛ්‍ය අංශ වලට හෝ රාජ්‍ය අංශයට ඇවිල්ලා හැමතිස්සෙම ගෙදරට එබිලා බලන්න බෑ මේ පුද්ගලයා ගේ ඇතුලේ ඉන්නවද කියන එක. ඒක ඔහුට වගකීමක් තියෙනවා. මාර එකයි කිව්වේ දැන් මේ අර්බුදයකදී මේ සෞඛ්‍ය ගැටලුවකදී මේක සෞඛ්‍ය ගැටලුවක් වුණාට අපි දන්නවා සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කියන සියලු සීමාවන් වල තියෙන සමතුලිතතාවයේ බිඳවට්ටලා තියෙනවා. ඒක කඩා දාලා තියෙන අවස්ථාවකදී සමාජය තමයි මේක නායකත්වයේ ගන්න ඕන. සමාජයේ සවිබල ගැනීම හරහා සමාජය තුළ ප්‍රජාවගේ වෙන හැසිරීම රටාවල වෙනස් වීම හරහා තමයි මේ ක්‍රමවේදය වළක්වා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒතර අපි නිවස ඇතුලේ ස්වයං නිරෝධායනය වෙනවා නම් අපිට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධ වෙන සියලු උපදෙස් පිළිපදින්න. ප්‍රයම් රෝග ලක්ෂණයක් හෝ සැකසහිත රෝග ලක්ෂණයක් මතුවෙනවා නම් ඒ සම්බන්ධව අපිට දැනුම් දීලා තියෙන දුරකථන අංක හරහා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න. ඒ වගේම අපි දන්නවා ඕනෑම ප්‍රදේශයක සුවසැරිය හා අනික් හදිසි අනුතුරු ගිලන් රට සේවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට සියලු පහසුකම් රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුම් දීමක් කළා තියෙනවා. ඒතර පාලකීන් ප්‍රතිපත්ති තීරණ ගන්නවා. බලධාරීන් නැත්නම් පරිපාලකයන් මේ සෞඛ්‍ය සම්බන්ධන වගකීම එක පැත්තකින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වගකීමත් රෝගීන් රෝහල්ගත වුණාට පස්සේ ඔවුන් රැක බලා ගැනීමේ ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවා සැපයීම වගේම මේ අවශ්‍ය කරන දත්ත විශ්ලේෂණය කළා ඉදිරි පියවරවල් සම්බන්ධ සැලසුම් සකස් කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් උපදෙස් දීමේ කාර්ය සිදු කරනවා. ඒතර කණ්ඩායම් දෙකක් ඉන්නවා. තුන්වෙනි කණ්ඩායම තමයි ඔබ නැත්නම් ප්‍රජාව. ඒතර ප්‍රජාවටත් වගකීමක් තියෙනවා මේකේ. ඕන් සතුටන විශාල වගකීම තියෙන මේ අවස්ථාවේදී මොකද ආසාදිතයන් ප්‍රමාණය ආශ්‍රිතයන් ප්‍රමාණය අපිට පරීක්ෂණ කරලා සොයා ගන්න පුළුවන් සීමාව ඉක්මවා ගිහිලා වාර්තා වෙන නිසා අපිට මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ අපි විසින් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරොත් තමයි. අර මම කිව්වා වගේ දැන් ඩෙන්ගු රෝගය පැතිරෙන අවස්ථාවේ අපි දන්නවා මුල් කාලේ ඩෙන්ගු රෝගය නිසා මට මතකයි අපේ විශ්වවිද්‍යාල වැහුවා වෛද්‍ය පීඨ වැහුවා රාජ්‍ය ආයතන වැහුවා. අද කෙනෙක් කියනවා අද අපි ගත්තොත් ඩෙන්ගු නිසා අපි කිසිම තැනක් වහන්නේ නැහැ. රෝගයක් එන මුල් අවස්ථාවේ ඒකේ හැසිරීම ගැන හා ඒකේ තීව්‍රතාවය වැඩි වුණාම විවිධ තීන්දුව ගන්න වෙනවා ඒක පාලනය කරගන්න. හැබැයි ඒක තව මාස 6කින් අවුරුද්දකින් අදගත තීරණය වළංගු වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකන් දැන් යුරෝපා රටවල් වල අපි දන්නවා පළවෙනි රැල්ලේදී ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. දැන් අද වෙනකොට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මිය ගිය ප්‍රමාණය මුළු මාස 11ක කාල සීමාව ඇතුළත ලක්ෂ 15 ඉක්මවල තියෙනවා. ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 500 සීමාවේ තියෙන්නේ. ඒතකොට ඒ කලාප ඇතුලේ ප්‍රතිශක්තිකරණය අඩු මේ රෝගයට ගොදුරු වෙච්ච රෝගයේ සමග මුහුණ දෙන්න බැරි රෝගයේ සමග සටන් කරන්න බැරි සංකුලතා තියෙන හා විවිධ අතුරු ආබාධ තියෙන ඒ වගේම දන්නෝ දුම්වැටි මත්පැන් මන්ද්‍රව්‍ය භාවිතා කරපු වියපත් කණ්ඩායම් මේ රෝගයේ ගොදුරු බවට පත් වුණා. ඒතකොට දැන් යම් ප්‍රමාණයක් ඒ රටවල ඉතුරු වෙලා තියෙන්නේ අර පළවෙනි රැල්ලට සටන් කරලා යම් විදියකට සාපේක්ෂව ප්‍රතිශක්තිකරණය වැඩි කණ්ඩායමක් තමයි දැන් ඒ රටවල ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර ඒ රටවල් වල මේ අවස්ථාවේ තීන්දුව తీරන ගන්නකොට ඒ රටවල් වල හිටපු රෝගයට වෘතු දෙන්න බැරි පළවෙනි කණ්ඩායම් දැන් මිය ගිහින් අවසానයි. දැන් එක පැත්තකින් ඒ රටවල ජීවත් වෙන්නේ මේ වෙලාවේ රෝගියත් සමග සටන් කරලා ඉතුරු වෙච්ච පිරිස තමයි දැන් ජීවත් වෙන්නේ. හැබැයි අපි දන්නවා අපේ රටේ පළවෙනි වටේදී රෝගයේ දරුණු ප්‍රහාරයක් එල්ල වෙච්ච නැති නිසා අපි රෝගයෙන් ආරක්ෂා වෙච්ච නිසා අපිට තියෙන දැන් තමයි අපේ රට ඇතුලේ මේ රෝගය පැතිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට දැන් වගකීමක් තියෙන විශාල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී. මොකද මේ අවස්ථාවේදී රෝගී ගොදුරු බවට පත් වෙන්නේ රෝගී ආසාදිත වෙන්නේ නිවෙස් තුල හෝ රෝහල් තුල හෝ මිය යන්නේ මේ රෝගයට සමග සටන් කරන්න හැකියාවක් නැති ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය අඩු කණ්ඩායම්. මොකද අපි දන්නවා මේ රෝගයෙන් ගත්තම යම්
ප්‍රමාණයක් ප්‍රතිශතයක් අපි කතරම් ඉහළ සෞඛ්‍ය පහසුකම් තිබුණත් රෝගී ගොදුරු බවට පත් වෙන එක වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට පුළුවන් මේක පාලනය කරගන්න. ඒ පාලනය කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ අර මං කිව් විදිහටම සමාජයක් විදිහට මේ හැම දෙයක් සම්බන්ධව අපි කල්පනා කිරීමේ වැදගත්කම හා වටිනාකම තියෙනවා. නැත්නම් අපි අයි ලබන සතිය හම් වෙනකොට මීට වඩා බැලෑරුම් තත්ත්වයක තිබුණොතින් ඒක මං හිතන්නේ විශාල අර්බුදයක් බවට නිර්මාණය වෙන්න පුළුවන්. අවසානයේ අපිට මරණ පිළිබඳව පමණයි වාර්තා වෙන්නේ නේද? ඉතින් හැමදාම වගේ වෛද්‍යතුමා බොහොම පැහැදිලිව ඔබට ඒකේ කරුණු කාරණා පැහැදිලි කරා නේද? තව බොහෝ වෙලාවක් රැඳෙන්න තිබුණා නම් හොඳයි. තවදුරටත් ඔබට ඒ පිළිබඳව කතා කරන්න හැකියාව තියෙනවා. නමුත් අද අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක එතුමාට සම්පූර්ණයට සිද්ධ වෙනවා. නමුත් ඉදිරි දිනයකදී නැවතත් මේ පිළිබඳව කතා කරන්න කාලය වෙන් කරවා ගන්න අපි සෝදානම්. අපි ඔබට මතක් කරනවා අර කියු ආකාරයට මාර්ගෝපදේශයන් පිළිපදින්න සෞඛ්‍ය අංශ ඔබට ලබා දෙන ඒ සියල්ල හරහා මේ පැතිරීම වළක්වා ගනිමින් ඉදිරියේදී යහපත් ප්‍රතිචාරයක් අපිට COVID-19 වෙනුවෙන් දැකීමේ හැකියාවක් උදා කර ගන්නට පුළුවන්කම ලැබේවි. කෙසේ වෙතත් යම්කිසි ආකාරයක ගැටලුවක් හෝ වෙන වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනුවෙන් එතුමාට කතා කරන්න 070 205 70 48 070 205 70 දුරකථන අංකය අපි ඔබට විවෘත කරනවා. අද දවසේ අපිට එක සම්බන්ධ වුණේ හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍යතුමන්. ඉතින් ඔබ ඇතුළු අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හෝ වේවා අපේ සුවවිරුවන් නිරන්තරයෙන් මේ වෙනුවෙන් සටන් කරනවා. Tamanගේ කාලය කැප කරනවා අපි දකිනවා. ඉතින් ඒ අය නිරන්තරයෙන් අපි නැවතත් අගය කරනවා. ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. මේ සමාජය සුවපත් කරන්නට අවශ්‍ය කරන වටපිටාව සැකසේවා කියලා. ඔබටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ගමන් අපි සමුදෙනවා අයබෝන් කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.